ස්වාමින් වහන්සේගේ උතුම් වූ ප්‍රශංසා වේවා. උන්වහන්සේ ජීවමාන පරාක්‍රමධාරී දෙවියන් වහන්සේ. ඉතින් මේ උදු මාසේ සීතල දවස්වල අපි උන්වහන්සේගේ උපත සිහි කරමින් සමරමින් සිටිනවා. ඉතින් කාල වකවානු කුමක්වත් වාතාවරණයේ කුමක්වත් දෙවියන් වහන්සේ ජීවමානව අපි සමග සිටින දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. ඉතින් උන්වහන්සේ අලංකාර මාතෘකාවක් දුන්න උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේ කරුණාව ගැන. ඉතින් දෙවියන් වහන්සේ කරුණාව ගැන මාද කතා කරන ඔබට. ඉතින් මේ තුල ස්වාමීන් වහන්සේගේ ජීවිතේ මහත් වූ වෙනසක් ඇති කරන්න යනවා. දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්න නම් අපි උන්වහන්සේට කීකුරු වෙන්න ඕන. අපි උන්වහන්සේට කීකුරු වෙන විට අපි යටත්කම පැලඳ ගන්න විට දෙවියන් වහන්සේ ඔබ ඉන්න ස්ථානයෙන් ඔබ උසස් කරන්න යනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඔබට පුළුවන් වෙනවා උන්වහන්සේ වෙනුවෙන් සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා උන්වහන්සේට ප්‍රශංසා ගීතිකාවක් ගායනා කරන්න. ඉතින් අද බලමු ස්වාමීන් වහන්සේ අපිට කුමක්ද කතා කරන්න යන්නේ කියලා. ප්‍රථමයෙන් මොහොතක් අපි දෙන්නත වසාගෙන යාඥා කරමු ස්වාමීන් වහන්සේගේ වචනය තුලින් සුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරන්න කියලා. සිළු බලයෙන්ද කරුණාවෙන්ද පිරුණා වූ අපිට මහත්සේ ප්‍රේම කරන්නා වූ ආදර දෙවි පියාණනි, ඔබ හස් කරුණාව තුල මේ ලෝකේ අපි පෞකාරයන්ව සිටියේදී ඔබ වහන්සේ අපිව තෝරගත්තා. ඔබ වහන්සේගේ ස්වකීය ජාතක පුත්‍රයා මනුකයක් රැගෙන මේ පොළොවට පැමිණි ස්වාමිනේ පෞකාර වූ අපිව ගලවන්නයි. අද දවසේ ඔබ වහන්සේ පාද පාමුල අපි මුලින්මනින් බාහිර වෙන්නෙම. ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ කන්න කොටගෙන ඔබ වහන්සේ කරුණාව, ඔබ වහන්සේ අනුග්‍රහය ගැන අද අපිට පෙන්වා දුන මැනව. ඒට කීකුරු වන විට අපගේ ජීවිතේ ඇතිවෙනා වූ වෙනස ඔබ වහන්සේ අපි තුල සනිටුහන් කළ මැනව. ස්වාමිනේ සෑම බාධාවේ ආත්ම, සෑම අඳුරු බලවේග, සෑම කැළඹීමේ ආත්මයක් ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් පහ වේවා කියලා යාඥා කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය මනාලෙස ඉගෙන ගන්න පිණිස, ඒ තුල ස්ථිරවසර පළදරන පිණිස අපගේ හදවත නැමැති පස ස්වාමිනේ සකස් කරන්න. ඔබ වහන්සේ වපුරන්නා බීජය අපි තුලින් පැලවී සරි බොහෝ පළදරන පිණිස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරුණාව ඉදිරියේ අපි යටත් වෙනවා. සිළු ගෞරවයත් සිළු මහිමයත් ඔබ හත් පුද කරන අතර ඔබ හත් පැවසුවා ගෝධුම බීජය වැටි නොමලොත් පළදරන්න බැරුවක් මෙන්ම අපි යටත් කර ගන්න සුළු ස්වාමිනේ ඔබ වහන්සේ අපි තුල ක්‍රියා කරන්න බෑ. අපි යටත් වෙනවා. අපි ගෝධුම බීජයක් මෙන් ස්වාමිනේ ඔබ වහන්සේගේ පාද පාමුල යටත් වෙන්නෙම. ඔබ වහන්සේගේ නාමය වැඩි වෙන්නත් අපගේ නාමය අඩු වෙන පිණිස යාඥා කරනවා. සිළු ගෞරවයේ මහිමය ඔබ පුද කරන අතර ස්වාමිනේ මේ වචනය තුලින් පුදුමද ලකුණුද ආශ්චර්යමත් දේ කරන්න. අප්‍රාණිකව ස්වයන් වේදනාවේ දුකෙන්, ඒ වගේ සංතාපයෙන්, ඒ වගේ දරිද්‍රතාවය, දිලුදුභාවය තුල ගමන් කරන හැම දිනාගේ ජීවිතවල අද ප්‍රාණවත් භාවයක් ඇති කළ මැනව. ඔබ බලාපොරොත්තුවක් දුන මැනව. මම දෙයක් ඔබ කරේ විශ්වාස කරන ඔබ කරේ අදහන කිසිවෙක් ඔබ වහන්සේ ලැජ්ජාටපත් කරන්න යන්නේ නැහැ. සිළු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේ දහම් වේවා. නාසරිය ජේසුස් ක්‍රිස්තුස් තුම ශ්‍රී නාමයෙන් නිසාය. ආමෙන්. හොඳයි උන්වහන්සේ ජීවමාන පරාක්‍රමධාරී දෙවියන් වහන්සේ අපි අද බලන්න යනවා දෙවියන් වහන්සේ කරුණාව එනම් අනුග්‍රහය ගැන. ඉතින් ඒ දෙවියන් වහන්සේ කරුණාව නිසා තමයි උන්වහන්සේ ස්වර්ගය තමා විසින් අල්ලාගත යුතු වස්තුවක් නොසිතා ඒ සියල්ල අතහැරලා ඔබත් මාත් වෙනුවෙන් මනුකයක් රැගෙන මේ පොළොවට පැමිණි. අපි දකිනවා ඒ අලංකාර සිද්ධාන්තය, ඒ සිදුවීම් අපි මේ දවස්වල මෙනෙහි කරමින් තිබෙනවා. ඉතින් මම ඔබට ප්‍රථමයෙන් කියන්න කැමති මේ අනුග්‍රහය පිළිබඳව, ඒ කරුණාව පිළිබඳව ස්වාමින් වහන්සේ කරුණාව දෙන්නේ කාටද? හොඳයි. අපි ප්‍රථමයෙන් කියමු බලන්න යාකෝබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. යාකෝබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය අපි කියමු. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා දෙවියන් වහන්සේ උඩගුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ල කියන්නේ. අපි දකිනවා සුද්ධ ලියවිල්ලේ අන්තර්ගත දේ විතරයි අපේ ජීවිතේ සාර්ථකත්වය කරා අපි ගෙනියන්නේ. මිනිස්යාගේ ප්‍රබන්ධයක්, නවකතාවක් එවැනි දෙයක් නෙමෙයි. සුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන දේ මෙතන පැහැදිලිව තියෙනවා. ලියවිල්ල කුමක්ද කියන්නේ කියලා. උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. උන්වහන්සේ කරුණාව දෙන්නේ ඉන්නිසා උන්වහන්සේ උඩගුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි
ලියවිල්ල කියන්නේය. ආමෙන්. උන්වහන්සේ කැමති නෑ උඩඟුවන්ට. උන්වහන්සේ කරුණාව ලබා දෙන්නේ යටහත් අයට. අපි අද යටහත්කම පැනඳ ගන්න විට අපගේ ජීවිතේ උන්වහන්සේ කරුණාව ගලාගෙන යන්න යනවා. අපි දකිනවා සුදු ලියවිල්ලේ උන්වහන්සේගේ පොත සිදු කාලේ සිදුවීම් පිළිබඳව දකින්න අපි දකිනවා ප්‍රථම මරියතුමියගේ ජීවිතය කොහොමද ඇයටත් උනේ. කෙසේද දෙවියන් වහන්සේගේ කරුණාව ඇයට ලැබුණේ. දෙවියන් වහන්සේ බවත් මාවත් పూర్වයේ සිට ලෝකේ මවන්න ප්‍රථමයෙන් උන්වහන්සේ අපි තෝරගෙන තිබෙනවා. ඒ තෝරගත්තු දෙවියන් වහන්සේගේ නියමයන් අපගේ ජීවිතය තුළ සිද්ධ වෙන්න ඉඩහරන කොට උන්වහන්සේ අපි තුළින් මහිමයටපත් වෙනවා. ඒ නිසා ඔබත් මාත් අපිට අයිති නැහැ. අපි අයිති උන්වහන්සේට අපි තුළින් දෙවියන් වහන්සේ බොහෝ ජනතාවක් පාපයෙන් සාපයෙන් අයිතුකමෙන් අපරාධයෙන් ගලවලා මේ සැබෑ වූ සුදු නත්තල සමරන්න උන්වහන්සේ කරුණා ලබා දෙන්න යනවා. හොඳයි අපි කියමු බලන්න සුදු ලූක් පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය සිට අපි කියවන්න යනවා. සුදු ලූක් පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තිය සිට අපි දකිනවා මේ මරියතුමියට දර්ශනීය වුණු සිදුවීම. හොඳයි කියවන්න. යේසුස් වහන්සේගේ උප්පැන්නේ කලින් දැන්වීම. සවෙනි මාසයේදී ගලීලයේ නාසරෙත් නම් නුවරක විසූ දාවිද්ගේ වංශයේ වූ යෝසෙප් නම් මිනිසෙකුට විවාහ බස් දී සිටි කන්‍යාවකු වෙතට උන්වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා යවන ලද්දේ. පොඩක් හිතන්න මේ අලංකාර ස්ත්‍රිය ඇය සුදු කන්‍යාවක්. ඉතින් ඇය විවාහ බස් දීලා තිබුණා ජෝසප් කියලා දාවිද්ගේ වංශයෙන් එන ලස්සන කඩවසම් තරුණයෙකුට. නමුත් ඔවුන් විවාහ වෙලා තිබුණේ නැහැ. ඔවුන් එක් වෙලා තිබුණේ නැහැ. ඔවුන් සුද්ධ ජීවත් වුණු අය. ඉතින් මේ විවාහ බස් දීලා සිටපු මේ මරියා කියන කාන්තාව දෙසට උන්වහන්සේ ගාබ්‍රියෙල් නම් වහන්සේගේ දේවදූතයා එවනවා. අද ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබත් මාත් වෙතට උන්වහන්සේගේ දේවදූතයා වෙනවා. උන්වහන්සේ කැමැත්ත අපගේ ජීවිතේ සිද්ධ වෙන පිණිස උන්වහන්සේ රාජ්‍ය ස්ථාපිත වෙන පිණිස උන්වහන්සේ බලවත් වූ දේ කරන දෙවියන් වහන්සේ. අපි දකිනවා දැන් ඒ උන්වහන්සේ වෙතින් ඒ කන්‍යාව වෙතට මිනිස්සෙක් යෝසප් නම් මිනිස්සු විවාහ බද්දී සිටි කන්‍යාවක් වෙතට දෙවියන් වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා එවන ලද්දේ. ඒ කන්‍යාවගේ නාමය මරියාය. ඔහු ඈසිරිතලට පැමිණ බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය. බලන්න දේවදූතය ඇවිල්ලා කියනවා බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය. ඔබගේ ළඟ එක්කිනාට කියන්න බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය. බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය. උන්වහන්සේ මේ ආශිර්වාදයම අද අපිට කියනවා. මෙතන කියනවා බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය සුභ සිද්ධ වේවා යයි ස්වාමීන් වහන්සේ සුභ සිද්ධ වේවා. බලන්න මොනතරම් ආචාර්යයක්ද. බොහෝ කරුණා ලැබූ තැනැත්තිය සුභ සිද්ධ වේවා. ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටිනසේකයි කීවේ. හලෙලූයා. එම්මානුවෙල් දෙවියන් වහන්සේ අප සමගයි. හොඳයි අපි කියමු ඊළඟට. නුමුත් ඔහුගේ කීමට බොහෝසේ කැළඹී මේ කෙබඳු ආචාර්යයක්ද කියා කල්පනා කරමින් සිටියාය. දැන් බලන්න මේ වගේ දේවදූතෙක් ඇවිල්ලා කියද්දි මරියතුමියට පුදුම හිතුණා. මම වගේ කෙනෙක් සලකන්න මං කවුද? මෙබඳු කෙබඳු ආචාර්යයක්ද කියා ඒ කල්පනා කරන්න පටන් ගත්තා. අපි දකිනවා අපගේ සිතේ සිතුවිලිද සිද්ධ සිතුවිලි විමසා බලන දෙවියන් වහන්සේ. අපි සිතන සම නිමේෂයකම උන්වහන්සේට පේනවා අපගේ සිතුවිලි. හලෙලූයා. දෙනාසගේ වචනේ කියනවා සියල්ලට වඩා සිත රැවටිලිකාරයි. ඒ කාට දැනගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට දැනගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ දැන සිටියේ ඇය සිතපු යහපත් මේ දේ. හොඳයි කියවන්න. දේවදූතයා ඇයට කතා කොට මරියා බය නොවන්න. මක්නිසාද නුඹට දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබුණේය. මෙතන කියනවා මරියා බය නොවන්න නුඹට දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබුණේය. ඔබගේ ළඟ එක්කෙනාට කියන්න බය නොවෙන්න. නුඹට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේය. හලෙලූයා. ඔබ අද වැටිලා ඉන්න ස්ථානයෙන් දෙවියන් වහන්සේ ඔබ නැගිටිනවා. මාව නැගිටිනවා. අපි මිනිස්සුયો. අපි මේ පොළවේ දුවිලි විතරයි මගේ ස්නේහවන්තයනි. ඔබ ආත්මාවතුන් වහන්සේ
නිර්මාණය කළ හදලා තියෙන්නේ දූවිලි වලින්. නමුත් අපි තුල ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය තිබෙනවා. ඒ නිසා තමයි අපි ජීවමාන ප්‍රාණයක් වුණේ. හොඳයි මෙතන කියන දේ අපි බලමු. ඊට පස්සේ බලව නුඹ ගර්භණීව පුත්‍රයෙකු බිහි කරන්නීය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ උතුම්ම මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. අපි දකිනවා ඊටාම දෙයක් වෙනවා බය නොවෙන්න මක්සද නුඹට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේ බලව නුඹ ගර්භණීය පුත්‍රයෙකු වදන්නේ එතනත් කියන කරුණාව ගැන ලබන්නේ උන්වහන්සේ යේසුස් නාමය තබාපන්න. උන්වහන්සේ උතුම්ම මහෝත්තමයන්ගේ පුත්‍රයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙව් ස්වාමීන් වහන්සේ උන්වහන්සේට දෙනසේක. හිතන්ඩ කෙබඳු ආචාර්යයක්ද. අපි දකින යෝසප් තුමා පැමිණියේ දාවිද්ගේ පෙළපතින්. දැන් මෙතන ස්වාමීන් වහන්සේ දාවිද්ගේ සිංහාසනය මම ඒ පුත්‍රයාට දෙනු ලබන්ට යනවා. ඊට පස්සේ කියනවා උන්වහන්සේ කියවන උන්වහන්සේ යාකෝබ්ගේ වංශය කෙරෙහි සදා කාලයටම රජකම් කරනසේක. උන්වහන්සේ යාකෝබ්ගේ වංශය කෙරෙහි සදා කල්ම රජකම් කරනසේක. උන්වහන්සේ කියනවා එම්බා යාකෝබ් ඔබ මැව්වාවුද? එම්බා ඊශ්‍රායෙල් නුඹ සෑදුවාවුද? ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක බයනවා. අපි දකින අපේ ස්වභාවය රැවටිලිකාරයි යාකෝබ් වගේ. නමුත් දෙරාස අප වෙනස් කරනවා ඊශ්‍රායෙල් ලෙසට ආශිර්වාදය උල්පතක් ලෙසට අනිත්‍යයට ගලාගෙන යන්න. තෝරාගත් වංශයක් ලෙස රාජකීය පූජ්‍යකයෝ ලෙස දෙවියන් වහන්සේ සන්තක සෙනඟක් ලෙස ඔබවත් මාවත් දෙවියන් වහන්සේ තෝරගෙන ඉන්න. ඒ නිසා ඔබ අද වැඩි සිට ස්ථානින් නැගී සිටින්න මගේ සෙනෙහවන්තේ. දුක වේදනාව පලා යන්න යනවා. සුසුම් ලෑම පලා යන්න යනවා. රෝග සුවෙන්ට යනවා. දෙවියන් වහන්සේගේ බලය මේ වචනේ අහනකොට ඔබ තුරට එන්ට යනවා. ඔබ වැඩි සිට ස්ථානින් සුද්ධාත්මයන් වහන්සේ ඔබවත් මාවත් නැගිටවන්ට යනවා. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනය දෙමුහත් කඩුවක් කියලා දේව වචනේ තිබෙනවා. හලෙලූයා. හොඳයි. උන්වහන්සේගේ රාජ්‍ය කෙලවර නොවන්නේයයි කීයේය. උන්වහන්සේගේ රාජ්‍ය කෙලවර නොවන්නේයයි කීසේ. එහෙනම් අපි ලබන්ට යන්නව රාජ්‍ය කෙලවර වෙන්න යන්නේ නැහැ. අපි මේ ලෝකෙට මුකුත් අරන් ආවේ නැහැ. අපිට මේ පොළව උරුම නෑ මගේ ස්නේහවන්තයනි. අපි මේ පොළව රාජ්‍යයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හොඳයි කියවන්න. එවිට මරියා දේවදූතයාට කතා කොට මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින් මේක වෙන්නේ කෙසේදයි කීවාය. අද බොහෝ දෙනෙක් තර්ක කරන්න පුළුවන් මේ කොහොමද උනේ කියලා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන දේ තේරුම් ගන්න පුළුවන් ආත්මයන් වහන්සේ මඟ පෙන්වන අයට විතරයි. උන්වහන්සේ බොහෝ අන්දම් වලින් උන්වහන්සේ කතා කළ උපමා තුලින් හේතුව උන්වහන්සේගේ තෝරාගත් දරුවන්ට උන්වහන්සේ උපමා තුලින් කතා කරනවා හේතුව රාජ්‍ය පුත්‍රයන්ට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මාගේ සෙනගිනේ කිසිවෙක් විනාශ වෙන එක දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි. ඔබත් මාත් රාජ්‍ය පුත්‍රයෙක් ලෙස මේ බලවත් පණිවිඩය අහලා ඔබ ක්‍රියාශීලී වෙලා ඔබගේ සභාව තුළ ඔබ ඉන්න ස්ථානයේ ඔබගේ අවට හැම කෙනාට සුබ ආරංචිය කියන්න. හොඳයි. දේවදූතයා ඈට උත්තර දෙමින් ශුද්ධාත්මයාණන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණසේක. මහෝත්තමයාණන්ගේ ආනුභාවයද නුඹ වසා ගන්නේය. මහෝත්තමයන්ගේ ආනුභාවය නුඹ වසා ගන්නේය. අපි දකිනවා ආදම් සහ ඒව පව් කරාට පස්සේ නිර්වස්ත්‍ර බව ඒගොල්ලන්ට හැඟුණා. නමුත් ඒගොල්ලෝ දැනගෙන සිටියේ නෑ. ඒගොල්ලන් වැහිලා තිබුණේ දෙවියන් වහන්සේගේ මහිමෙන්. ඒගොල්ලන්ට හැඟුණේ නෑ ප්‍රථමයෙන් ඒගොල්ලෝ නිර්වස්ත්‍ර වෙන්නවා කියලා. හේතුව දෙවියන් වහන්සේගේ මහිමෙන් එයාලා වැසිලා තිබුණා. අපි දකිනවා පාපයක් රද්දි අපිට හැඟෙනවා අපි තනි වෙලා වගේ, අපි අසරණ වෙලා වගේ, දෙවියන් වහන්සේගේ මහිමය ඉවත් වුණා වගේ අපිට තේරෙනවා. මගේ සිතගෙන යටහත් වෙන්න, කීකුරු වෙන්න දෙවියන් වහන්සේ උඩුගාට කැමති නැහැ. උන්වහන්සේ කීකුරු වෙන අයට කරුණාව දක්වන දෙවියන් වහන්සේ. උන්වහන්සේ කරුණාව නොමැතිව අපිට කිසිවක් කරන්න බෑ. හොඳයි කියවන්න ඉතින්. ඒ නිසා උපදින්න සිටින තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කියනු ලබනසේක. බලන්න මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා මේ ලෝකෙට ප්‍රවිෂ්ඨ වෙන්න මරියතුමිව තෝරගත්තා. අද සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියනවා අපගේ හදවත උන්වහන්සේගේ මාලිකාව. අතින් සාදපු ගොඩනැගිල්ලක මාලිගාවක
උන්වහන්සේ වැඩ සිටින්නේ නැහැ. එහෙනම් ඔබ තුල අද උන්වහන්සේ ජනිත වෙන්න යනවා. හාලෙලූයා. කියන්න හාලෙලූයා. කියන්න හාලෙලූයා. කියන්න. හලෙලූයා. උනා ජීවමානද සමහර අය නිදාගෙන ඉන්නේ. අවදි වෙන්න ඕනේ. හාලෙලූයා කියන්නේ හාලෙලූයා කියන්න. උනා ජීවමාන පරාක්‍රමධාර දෙවියන් වහන්සේ. නැවත කියන්න හාලෙලූයා. හලෙලූයා. උනා ජීවමාන පරාක්‍රමධාර දෙවියන් වහන්සේ. හොඳයි. අපි දකිනවා මෙතන උන්වහන්සේ දෙන නියමය කියවන්න. ඊට පස්සේ බලව නුඹට නෑ වූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිරිසිඳ ඉන්නීය. වඳී කියන ලද ඈට දැනට සවෙනි මාසේය. මක්නිසාද දෙවියන් වහන්සේගේ කිසි වචනයක් බලරහිත නොවන්නේ යයි කීවේය. මෙතන දේවදූතයා කියනවා නුඹගේ නෑදෑය වුණු. කවුද මෙතන කියන්නේ එලිසබෙත් ගැන කතා කරනවා. ඇය ගර්භණීව සිටිනවා මහලු වෙලා. අපි දකිනවා සෙකරියස්ගේ කතාව කොයි වගේද කියලා. ඒ මහලු වෙලා ඉන්නකොට දෙවියන් වහන්සේ ඇයට දරුවෙක් දෙනවා. අපි මේ පිළිබඳව තව ටිකකින් බලන්න යනවා. මෙතන කියනවා බලව උන්වහන්සේ මක්නිසා දෙවියන් වහන්සේගේ කිසි වචනයක් බල රහිත නොවන්නේ යයි කීවේය. ආමෙන්. දෙවියන් වහන්සේගේ කිසිම වචනයක් බල රහිත නොවන්නේය. ළඟ කෙනාට කියන්න දෙවියන් වහන්සේගේ කිසිම වචනයක් බල රහිත නොවන්නේය. සිතින් අදහලා මුකින් ප්‍රකාශ කරොත් ඔබ ගැලවීම ලබනවා. ඔබ ආශිර්වාද ලබන නිසා සිතින් අදහලා මුකින් ප්‍රකාශ කරන්න. ආමෙන්. හොඳයි. ඊට පස්සේ අපි දකිනවා නැවත කියවන්න ඉතින් මරියාද බැලුව මැනව. ස්වාමීන් කියන්නේ වචන නැවත. මක්නිසාද දෙවියන් වහන්සේගෙන් කිසි වචනයක් බල රහිත නොවන්නේ යයි කීවේය. මක්නිසා මරියාද බැලුව මැනව. ස්වාමින් වහන්සේගේ දාසිය ඔබගේ වචනය ලෙස මට වේවායි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය. අපි දකිනවා මෙතන ඒ මරියතුමිය යටත් වෙලා කියනවා ඔබ වහන්සේ කැමැත්ත ඔබ වහන්සේගේ දාසිය වෙත පැමිණේවා. දාසිරිෂ්ඨ වේවා. අද මෙවැනි යටත්කමක් කාටද තිබෙන්නේ? යටත්කමේ වස්ත්‍රය අපි පැළඳ ගන්න ඕන මගේ ස්නේහවන්තයනි. ආශිර්වාදයක් ලෙස වෙනස් වෙන්න නම් යටත්කම තිබුණු මිනිස්සුන්ට විතරයි පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ හඬ අසන්න. උනාස් කැමැත්ත කරන්න ඉදිරිය බලා ගමන් කරන්න. අපි බොහෝ වෙලාවට උඩඟු වෙනවා අහංකාර වෙනවා. නමුත් ස්වාමිනාස් බලන්නේ තැරුණා වූ බිඳුනා වූ හදවතක් කවදාක සුළු කරන්නේ නැහැ. මේ ආශිර්වාදය පිළිගන්නේ කොහොමද? ඒ කියනවා මෙතන බැලුව මැනව. ස්වාමිනාස්ගේ දාසිය ඔබගේ වචන ලෙස මට වේවායි කීවේ. ආමෙන්. ස්වාමිනාස්ගේ දාසිය මම දාසියෙක්. ස්වාමිනේ ඔබ වහන්සේ කැමැත්ත මතුල වේවා. හලෙලූයා. කෙබඳු යටත්කමක්ද? ඇය දැනගෙන සිටියේ නෑ ඇයට කොච්චර දේවල් වලට මූණ පාන්න සිද්ධ වෙනවද කියලා මේක. ඇය විවාහ වෙලා සිටියේ නෑ. ඇය පුරුෂයෙක් හැඳිනගෙන සිටියේ නෑ. ඇය කීකුරු වෙනවා දෙවියන් වහන්සේගේ වචනෙට. ඇය දරුවෙක් පිළිසිඳ ගන්නවා ස්වාමීන් වහන්සේගේ ආත්මානුභාවයෙන්. ඒ වකට රෝම අධිරාජ්‍යවාදී ලෝකේ පාලනය කරනකොට අපි දකිනවා ඒ ව්‍යවස්ථාව අනුව වයිසකම් කරපු කෙනෙකු ගල් ගහලා මරන්න ඕනේ. අපි දකින යුදෙවුරු ලෑස්ති වෙලා ඉන්න ඇති. ඔවුන්ට අහුනේ නෑ මේ දෙයට. නමුත් ඒ කාල සීමාවට දැනගත්තා නම් මෙයා පුරුෂයෙක් හැඳින ගන්න ඉස්සෙල්ලා ගර්භණී වුණා කියලා එතුමියට ගල් ගහලා මරන්න තිබුණා. නමුත් ඒ වාතාවරණය ඉහළින් ඇය දැනගෙන සිටියා දෙවියන් වහන්සේගේ හස්තය ඇය තුළ තිබෙන බව. ආමෙන්. අද අපි ජීවිතෙන් සමුගන්න උත්සාහ කරනවා. සමහර අය සම්කිසි දේවල් බීලා ජීවිත නැති කරගන්න හදනවා. සමහර අය මද්ද්‍රව්‍ය තුලින් తాවකාලික වින්දනයක් ලබන්න හදනවා. නමුත් උන්වහන්සේට ඕන ඔබගේ යටහත්කම කීකුරුකම. ඔබ කීකුරුනොත් ඔබ සදාකාල ජීවනය ලබන්නට යනවා. හලෙලූයා. ඔබ තුලින් බොහෝ දෙනෙක් ආශිර්වාද ලබන්නට යනවා. මරියතුමේ දාසියෙක් වගේ කීකුරු වෙලා දෙනාස්ගේ අනුභවය ලබා ගත්තට පස්සේ ඇය තුල සිද්ධ වෙන හැම දෙයක් ගැනම දෙවියන් වහන්සේව ආරක්ෂා කරන බව ඇය දැනගෙන සිටියා. ඇයට නින්දාවක් වුණේ නැහැ. හොඳයි. අපි දකිනවා ජෝසප් තුමා මේක ආරංචි වුණාට පස්සේ ඇය ගර්භණී බව අතහරලා යන්න උත්සාහ කරනවා. නමුත් සිහිනකින් දෙවියන්වහන්ස කතා කරලා කියනවා ඔබ යන්න එපා. ගැබ්ගෙන තියෙන සුද්ධාත්මයන් වහන්ස කන්න කොටගෙන හලෙලූයා. ඒ නිසා ඔබ ඇය විවාහ කරගන්න බය වෙන්න එපා.
යෝසප්තුමා කවදාකවත් දේව වචනයට පිටුපාලා ගියේ නැහැ. එතුමා කීකුරු වුණා දෙවියන් වහන්සේගේ වචනයට. අද අපි අරගෙන බැලුවොත් මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් තුලින් මෙවැනි දේවල් සිදු වුණොත් මොන තීරණයක් ගන්නේද අද අපගේ මනසයෝ. නමුත් හිතන්න. අද අපි දෙවියන් වහන්සේ තුල ඉඳගෙන දේව වචනය උන්වහන්සේ කියන දේවල් අමතක කරලා අපි අපිට හිතන දේ කරනවා. මිනිස්සු සතුටු කරන්න කණ්ඩායම් වශයෙන් එකතු වෙලා අපි පුරසාරම් දරනවා කතා කරනවා. අනිත් අය හෙලා දකින්න විවේචනය කරනවා. නමුත් මේ අහිංසක මාරියතුමේ එහෙම කළේ නැහැ. එතුමිය කීකුරු වුණා, ජෝසප්තුමා කීකුරු වුණා. හොඳයි. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ අපි දකිනවා. ඉතා ඉක්මනින් යමු. මේ මාරියතුමේ යනවා කොහාටද යන්නේ? එලිසබෙත්ව හම්බ වෙන්න. එතන මොකද සිදුවීම කියලා අපි ඉතා ඉක්මනින් බලමු. දෙනස් කරුණාව ගැන මම ඔබට කතා කරන්නේ. කරුණා කරලා සිදු ලූක් පළවෙනි පරිච්ඡේදයේ 39 වෙනි වගන්තිය කියවන්න. මරියා එලිසබෙත් බලන්ට යෑම මරියාගේ ප්‍රශංසා ගීය. ඒ දවස්වලදී මරියා නැගිට කඳු රට කරා යුදයේ නුවරකට වහාම ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුල්ව එලිසබෙත්ට ආචාර කළාය. එලිසබෙත් දැන් මෙතන මම ඔබට කියන්න යනවා පොඩක් සෙකරියස් පිළිබඳව. හොඳයි ඊට ඉස්සෙල්ලා අපි කියමු මොකක්ද කියලා කියන්නේ කියලා හොඳ කියන්න. කමන්න කියන්න. එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. මෙතන ගිහිල්ලා සෙකරියස්ගේ භාර්යාව වන එලිසබෙත් ළඟට ගිහියාම ඒ ආචාර කරද්දී කුස තුල සිටියා යොහාන් බෞතිස්ත. අපි දකිනවා මේ මරියතුමිය එතෙන්ට යද්දී කුසේ තුණු පිටුල තිබුණු දරුවා පැන නගිනවා. සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා හිටිය දරුවා. හොඳයි කියව. එවිට එලිසබෙත් සුද්ධාත්මයෙන් පූර්ණව මහත් ශබ්දයකින් හඬ නගා කියන්නේ දැන් ඇය එලිසබෙත් ඇය සුද්ධාත්ම බලයෙන් පූර්ණ වෙලා හඬ නගා අනාගත වාක්‍ය කියනවා. සුද්ධාත්ම බලයෙන් පූර්ණ වෙන්න. අද මුග දෙනෙක් නත්තල් සමයේදී ඒගොල්ලෝ මදු මේ විත පානය කරනවා. මද්ද්‍රව්‍ය ගන්නවා. සමහර අය ගොඩාක් අය අපි දකිනවා බහුතරයක් වශයෙන් අපේ ලංකාවේ අය ඒගොල්ලෝ නත්තල් සමරන්නේ ඒ මත්පැන් ගෙනල්ලා. ඒක දුක් බර දෙයක් මගේ ස්නේහවන්තයනි. ඔබ දන්නේ ඒ දේ තුලින් අපි දකිනවා ඒ මුද්‍රික පානය රතු පාට වැක්කරෙද්දී ඒ සර්පෙක් වගේ හපා කනවා අපි. ඒ දිහා බලන්න එපා කියලා බයිබලයේ තිබෙනවා. ඉතින් මේ මද්ද්‍රේ පානය තුලින් මිනිස්සයා විකෘති වෙනවා. මං ආපු අය පසුබිම ආරම්භ බැලුවොත් ඊටම දුක් බරයි. නත්තල් කාලේ වන විට අපි ඊට බයෙන් තමයි ජීවත් වෙන්නේ. මගේ තාත්තා නිතරම මද්යපානය පානය කරපු කෙනෙක් නිසා ඒගොල්ලෝ මේ නත්තල් සැමරුවේ මේ මද්යපානය සමග මේ මද්යසාර සමග අපිට සැනසෙල්ලක් තිබුණේ නැහැ. අපි බයෙන් ජීවත් වුණේ. මට ඉන්න එකම සහෝදරියයි ඇයි මායි ගොඩාක් බයෙන් ජීවත් වුණා. ඉතින් ඒකනේ මේ මම ඔබට කියන්න හදන්නේ ස්වාමීන් වහන්සේ කරන මුද්‍රික පානයෙන් මත් වෙන්න එපා. ඒකින් අනාචාරකම් හට ගන්නවා. නමුත් දෙනවස් කියනවා පැහැදිලිව ඔබ සුද්ධාත්මයෙන් පූර්ණ වෙන්න. ආමෙන්. දැන් මෙතන එලිසබෙත් තුමිය ඇය සුද්ධාත්ම බලයෙන් පූර්ණ. මම එලිසබෙත් තුමිය කියලා කියන්නේ මම ගරු කරනවා. සුද්ධවන්තයන්ට අපි ගරු කරන්න ඕනේ. අද කතා කරද්දී බොහෝ වෙලාවට බොහෝ අය පහත් කරලා කතා කරන සමාජයක ඔබත් මාත් ජීවත් වෙන්න. ඔබට වඩා අනිත් කෙනා උතුම් කොට සලකන්න පුරුදු වෙන්න. අපේ නායකයා ජේසුස් වහන්සේ අපිට ආදර්ශයක් දීලා ගියා ඒ දේ කරන පිණිස. ආමෙන්. thank you. මහත් ශබ්දයකින් හඬ නගා කියන්නේ නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශිර්වාද ලද්දී. නුඹ ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දීය. සුද්ධාත්ම බලයෙන් පූර්ණව කියනවා. ලෝක මිනිස්සු ඔබ ගැන මොනවා කිව්වත් ඒ මිනිස්සු මොනවා කිව්වත් දෙවියන් වහන්සේ ඔබ ගැන කියනවා. ඔබ ස්ත්‍රීන් අතරින් ආශිර්වාදලත් කෙනෙක්. ඔබ පුරුෂයන් අතරින් ආශිර්වාදලත් කෙනෙක්. මක්නිසාද ඔබ දෙවියන් වහන්සේ කැමැත්ත කරන කෙනෙක්. ඔබ යටත් වූ කෙනෙක් නම් මේ ආශිර්වාදය අද ඔබ කෙරෙන්ට යනවා. මා කෙරෙන්ට යනවා. හලෙලූයා. කීදෙනෙක් හලෙලූයා කියනවද? කියන්න හලෙලූයා. කියන්න හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. නැවත කියමු. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ ජීවමාන පරාක්‍රමදර දෙවියන්. හොඳයි කියවන්න. මහත් ශබ්දයකින් හඬ නගා කියන්නේ නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශිර්වාද ලද්දීය. නුඹේ ගර්භයේ ඵලයද ආශිර්වාද ලද්දේය. මාගේ ස්වාමීන් වහන්සේගේ මෑණියන්
මා ළඟට පැමිණීම කෙසේ සිද්ධ වීද? මක්නිසාද නුඹේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙනෙහිම මාගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් පැන නැංගේය. විශ්වාස කළ තැනැත්ති ආශිර්වාද ලද්දීය. විශ්වාස කළ තැනැත්ති ආශිර්වාද ලද්දීය. අදහන් නැතුව දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න බෑ. විශ්වාස කෙරුවොත් ඔබ ආශිර්වාද ලද්දියක් වෙන්න යනවා කියවයි. මක්නිසාද ස්වාමීන් වහන්සේ කෙරෙන් ඈට කියන ලද දේ සම්පූර්ණ වන්නේ යැයි කීවාය. ස්වාමීන් වහන්සේ විසින් ඇයට කියන දේ සම්පූර්ණ වෙන්න නම් ඔබ විශ්වාස කරන්න ඕන. ඔබත් මාත් විශ්වාස කළොත් දෙවියන් වහන්සේට පුළුවන් බලවත් දේ කරන්න. දෙවියන් වහන්සේ කියනවා නුඹට විශ්වාස කරන්න පුළුවන් මටත් පුළුවන් බලවත් දේ කරන්න. හොඳයි. එවිට මරියා කියන්නේ මාගේ සිත ස්වාමීන් වහන්සේ වර්ණා කෙරේ. දැන් බලන්න මෙතන ඇය සුද්ධාම් බලෙන් පූර්ණ වුණාට පස්සේ ලස්සන නමස්කාරයගෙන මෙන්න මේකයි නමස්කාරය කියලා කියන්නේ. ඔබ යටත් කරගත්තාම දෙරස් කරුණාව ඔබ කරේ එනකොට ඔබ සුද්ධාත්ම බලෙන් පූර්ණ වෙලා මද්යපානින් නෙමෙයි ඔබ සුද්ධාත්මයෙන් පූර්ණ වුණාම ඔබගේ මුඛය උන්වහන්සේට ප්‍රශංසාවක් නැගෙනවා. ඔබ තුලින් නමස්කාරයක් එන්න පටන් ගන්නවා. ඔබ ස්තුති ප්‍රශංසා කරන්න පටන් ගන්නවා සර්ව බලධාරී දෙවියන් වහන්සේට. ඒක මනුස්ස ඉදිරියේ ඔබේ හඬට අප්‍රසන්න වෙන්න පුළුවන්. නමුත් ඔබ හදවතින් ආත්මයෙන් සහ සැබෑකමින් කරන නමස්කාරයට සර්ව බලධාරී දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. හාලෙලූයා. උන්වහන්සේ දෙවියන් වහන්සේ මේ මරියතුමි කළා වූ ප්‍රශංසාවට ප්‍රසන්න වූ නිසා සුද ලියවිල්ලේ අද අපිට දීලා තිබෙනවා. අද මිලියන ගණන් ජනතාව මේ කියවලා ආශිර්වාද ලබා ගන්නවා. හොඳයි කියමු. ඇයි කියන්නා වූ ප්‍රශංසා ගීතය. හොඳයි. මාගේ ආත්මයද මාගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් විය. මාගේ ආත්මයද මාගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් විය. ආමේන්. හොඳයි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. කොච්චර උතුම් ලෙස ඇය යටත් වෙලා කියනවාද. ඇය කිව්වේ නෑ බලන්න දහසක දෙනා අතරින් මාව තෝරගත්ත නේද මේ වගේ. නෑ. එයා පුරසාරම් කිව්වේ නෑ. ඇය තුළ අතිශයෝක්තියක් තිබුණේ නෑ. ඇය ගැන උදම් ඇනුවේ නෑ. ඇය යටහත්කමින් කියනවා. මක්නිසාදුන් වහන්සේ ස්වකීය ප්‍රශංසාවේ නැවත වතාවක් කියමු. ලූක් පළවෙනි පරිච්ඡේදය 48 වෙනි වගන්තිය. මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. උන්වහන්සේ මෙතන මේ දේව වචනේ පැහැදිලිව අපිට සඳහන් කරනවා ඇයව හඳුන්වා දෙන හැටි. ඇගේ පහත් බව ස්වාමීන් වහන්සේ සලකපු ආකාරය කොච්චර යටත් හදවතක්ද. හොඳයි. බලව මෙතෙන් පටන් සියලු පරම්පරාවෝ මට ආශිර්වාද ලද්දී යයි කියන්නෝය. කුමන දෙයක්ද මෙතන කියන්නේ? බලව මෙතෙන් පටන් සියලු පරම්පරාවෝ මට ආශිර්වාද ලද්දී යයි කියනු ලබන්නෝය. හොඳයි. මක්නිසාද බලවත් වූ තැනන් වහන්සේ මට මහත් දේ කළසේක. උන්වහන්සේගේ නාමය ශුද්ධය. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට බයවන්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතී. උන්වහන්සේ කරුණාව උන්වහන්සේට බයවන්නන් කෙරෙහි පරම්පරාවට පවතී. හාලෙලූයා. අපි උන්වහන්සේට බය වුණොත් ඒ කරුණාව පරම්පරාවට පවතින්නට යනවා. හොඳයි. උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක. තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරී වූ අය විසිරෙව්සේක. උන්වහන්සේ මෙතන කියනවා තමන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරී වූ අය විසිරූසේක. ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා සියල්ලට වැඩි සිත රැවටිලිකාරයි කියලා. දෙනාස කියනවා මිනිස්සයා මුහුණ බලනවා නමුත් දෙනාස බලන්නේ අපේ හදවත. අහංකාරයව ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කරුණා ලබන්නේ උඩඟු අය. එයාව විසිරවලා දමනවා කියලා බයිබලයේ තිබෙනවා. හොඳයි. උන්වහන්සේ අධිපතීන් සිංහාසන වලින් හෙලා පහත් අය උසස් කළසේක. බඩගිනියුන් යහපත් දේන් තෘප්තියට පමුණුවා. හalleluya. උන්වහන්සේ කුසගිනි බඩගිනි වුණු අයව තෘප්තියට පමුණු දෙවියන් වහන්සේ. මිනිස්යා ජීවත් වන්නේ රොටි වලින් පමණක් නෙමෙයි. උන්වහන්සේගේ මුඛයෙන් නිකුත් වන සෑම වචනකින්ම ඔබත් මා ජීවත් වෙන්න යනවා. ආමෙන්. ආමේන්. හalleluya. හොඳයි. වස්තුකාරයන් හිස් අතින් හැරියසේක.
උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස ආබ්‍රහම්ටද ඔවුන්ගේ වංශයටද එතන කියනවා අපේ පියවරුන්ට කී ලෙස ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද සදාකල්ම ස්වකීය කරුණාව සිහි කරන අදහසින් සදාකාලටම ස්වකීය කරුණාව සිහි කරන අදහසින් ආමෙන්. ආබ්‍රහම්ට කිව්වා පිටත් වෙලා ඉන්න කියලා. ඔහු කීකුරුනාට පස්සේ ස්වාමීන් වහන්සේට කරුණාව දැක්වුවා. ඒ කරුණාව පරම්පරා දහස් ගානකට උන්වහන්සේ දක්වන. ඒ වගේම අපේ පරම්පරාව වලින් උන්වහන්සේ පරම්පරා දහස් ගානකට කරුණාව දක්වන්නව දෙවියන් වහන්සේ. හොඳයි. තමන් මෙහෙකරු ඊශ්‍රායලට පිහිට වූ සේකයි කීවාය. අපි දක්වනා දේව වචනේ කියනවා එම්බා යාකොබ මැව්වා වූද එම්බා ඊශ්‍රායලව සෑදුවා වූද ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක බයනවන්න. හලෙලූයා. අපගේ ස්වභාවය මුල් ආකාරයෙන් තියෙද්දී අපි හිටියේ රැවටිලිකාරයෝ වංචාකාරයෝ ලෙස. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ලෙස අපිව වෙනස් කළා උන්වහන්සේගේ පුත්‍රයෝ ලෙසට. රාජකීය වංශයක් සුදු ජාතියක් දෙවියන් සන්තක සෙනගක් ලෙස අපිව වෙනස් කරලා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ කරුණාතුල උන්වහන්සේ ඊශ්‍රායල් වංශයට ආශිර්වාද කළා වූ ඒ ගිවිසුම ස්ථිර කළ දෙවියන් වහන්සේ. ඊට ඉක්මනින් මම තව පුද්ගලයෙක් ගැන කතා කරන්න යනවා. ඒ තමයි සෙකරියස්. ඔහුගේ ජීවිතය අපි දකින මේ යොහාන් බෞතිස්තගේ තාත්තා කොහොමද ඔහු ආශිර්වාද ලද්දේ? ඔහු මේ ස්වාමීන් වහන්සේගේ වචනේ නියම අනුව ගමන් කරාට පසුව ඔහු ස්වාමීන් වහන්සේ කරුණාව ඉදිරියේ ඔහු ගායනා කරනවා ගීතිකාවක්. ඔහු නමස්කාර ප්‍රශංසාවක් කරනවා. ඔහු ආත්මයෙන් පූර්ණ වෙලා ඔහු අනාගත වාක්‍ය කියන නමස්කාරය තුළ අනාගත වාක්‍යය තිබෙනවා. ඒ නමස්කාරය තුළ යක්ෂාත්ම දුරු වෙනවා, රෝගීන් සුව වෙනවා, බලවත් වූ පුදුමද ලකුණුද සිද්ධ වෙන්න යනවා. නමස්කාර කියලා කියන්නේ උතුම් දෙයක් මගේ ස්නේහවන්තයනි. අපි දකිනවා පුරාණ කාලේ අපේ රජවරුන්ට හිටියා වන්දිවට්ටියෝ කියලා පිරිසක්. ඒ පිරිස කරන්නේ මොකක්ද? උදෑසන සිට හවස දක්වා රජුරන්ගේ ප්‍රශස්ති ගායනා කරන රජුරන්ව වර්ණනා කරනවා. ඒගොල්ලෝ කුලියට තමයි මේ දේ කළේ. ඉතින් මේ කුලිකාරයෝ නෙමේ අපි අපේ සර්ව බලධාර දෙවියන් වහන්සේ උදෑසන සිට හවස දක්වා නමස්කාර කරන පිණිස අපිව මවලා තිබෙනවා. උන්වහන්සේ වහල්ගෙන් ජනතාව නිදහස් කරලා තියෙන්නේ නමස්කාර කරන පිණිස. ඒ නමස්කාර කර ජනතාව කෙරෙහි උන්වහන්සේගේ කරුණාව වැගිරෙන්න යනවා. හොඳයි අපි කියන්න යනවා සෙකරියස්ගේ ඒ අලංකාර ගීතය. හොඳයි අපි කියමු ලූක් පළවෙනි පරිච්ඡේදයේ 67 වෙනි වගන්ති. ඔහුගේ පිය වූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව අනාගත වචන කියමි. මෙතන කියනවා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව. නැවත ඔබට කියනවා උන්වහන්සේ කියන මද්යපානයෙන් මත් වෙන්න එපා. සුරාපානය ගන්න එපා. ඔබ ශුද්ධාත්මයෙන් පූර්ණ වෙන්න. උන්වහන්සේ බලවත් වූ දෙයක් කරන්නේ නැත්තල් කාලේ අපි මේ දේවල් වලට යන්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේ තුළ ශුද්ධාත්මයෙන් පූර්ණ වෙන්න යනවා. අපි දකිනවා සුරාපානය ගත්තාම ගෙවල් වල සැනසෙල්ලක් නැහැ, සමාදානයක් නැහැ. පුදුම කරදර, වේදනා, යක්ෂර බිඩදෙනවා. නමුත් අපි මේ ස්ථානේ අද පටන් අපි නිතරම සුද්ධාත්මයන් වහන්සේට ඊට දින අපි තුළ ක්‍රියා කරන්න කියලා. හොඳයි කියවන්න. ඊශ්‍රායලගේ දේව ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනග බලා ඔවුන්ට මිදීම සාදා දුන්සේක. ලෝකයේ පටන් ගැනීමේ සිට විසූ ස්වකීය ශුද්ධ වූ අනාගත වක්තෘවරුන්ගේ මුඛයෙන් කිය වූ ලෙස අපගේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන් අතින්ද අප ගලවන්නා වූ අඟක් තමන් දාස වූ දාවිත් වංශයෙන් අපට නැගටුවා දුන්සේ. ආමේන්. යෙසායා කිව්වා අනාගත වාක්‍ය සෙකරියස් මනාකොට කියනවා. යෙස්ගේ කඳින් අංකුරයක් නික්මෙන්නේ. අපගේ සතුරන් අතින් අපිව ගලවන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මම සතුරු කියලා කියද්දි වරදවා තීරුම් ගන්න එපා. මිනිස්සු ගැන නෙමෙයි මම කතා කරන්නේ. යක්ෂ අන්ධකාර බලවේග වලට විරුද්ධව. මේ ලෝකී සහ ස්වර්ග ස්ථානවල ඉන්න අසුද්ධ අන්ධකාර බලවේග. අනේගොල්ලෝ තමයි පුණබවන්නේ මිනිස්යන්ට විරුද්ධව කේලම් කියන්නේ, නපුර පතුරවන්න, අගුණ බොරුවෙන් කියන්නේ ඒ සියලු දේම කරන්නේ අසුද්ධ අන්ධකාර බලවේග. අපි ඒවට විරුද්ධව සිටින්න ස්වාමීන් වහන්සේ අපිට කරුණා ලබා දීලා තිබෙනවා. අඟක් ජේසුස් වහන්සේ නැමැති උතුම් පුද්ගලයා, උතුම් ශ්‍රේෂ්ඨයා, ඒ කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා උන්වහන්සේ අපිට දීලා තිබෙනවා. හොඳයි. මෙසේ උන්වහන්සේ අපේ සතුරන්ගෙන් අත්වලින් අප ගලවා අපේ සියලු දවස්වල බයක් නැතුව උන්වහන්සේ ඉදිරියේ ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද අපේ සියලු දවස්වලදී බයක් නැතුව උන්වහන්සේ ඉදිරියේ ශුද්ධකමින්ද
ධර්මිෂ්ඨකමින්ද ඔබ සුද්ධව ධර්මිෂ්ඨින් වල බය වෙන්න යන්නේ. අපි තුල මොකක් හරි පාපයක් තියෙනවා අපි බයයි. කොයි වෙලේ අහුවේද ලැජ්ජයි. නමුත් අපි සුද්ධකමින් පූර්ණලා ඉන්නවා නම් අපි කාටවත් බය වෙන්නේ නැහැ. සර්බලධාරී දෙවියන් වහන්සේ ඉම්මානුවෙල් උනාසන මේ ඉම්මානුවෙල් උනාස අප සමගයි. හොඳයි දෙවියන්වහන්සේ අප සමගයි කියවන්න. උන්වහන්සේට සේවය කරන්නට වරදෙන පිණිස අපේ පිය වූ ආබ්‍රහම්ට දිවුල දිවුරීම වෙන තමන්ගේ ශුද්ධ වූ ගිවිසුම සිහිකොට අපේ පියවරුන්ට කරුණාව පෙන්වනසේක. ආමේන්. උන්වහන්සේ ගිවිසුම සිහි කරලා පියවරුන්ට කරුණාව පෙන්වනවා වගේ මද අපිට කරුණාව පෙන්වනවා. හොඳයි. එසේය දරුව නුඹ මහෝත්තමයාණන්ගේ අනාගත වක්තෘයයි කියනු ලබන්නේය. මක් නිසාද නුඹ ස්වාමින් වහන්සේගේ මාර්ග පිළියෙල කරන්ට එනම් අපේ දෙවියන් වහන්සේගේ දයාබරකම කරන කොටගෙන උන්වහන්සේගේ සෙනගට පව් කමාවීමෙන් ලැබෙන ගැලවීම දන්වන්ට පව් කමාවෙන් ලැබෙන ගැලවීම දන්වන්ට උන්වහන්සේට පෙරටුව යන්නේය. ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිස මම නැවත කියන්න උන්වහන්සේ පෙරටු යන්නේ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණේ සිටින්නට එළියක් දෙන පිණිස අප පාද සමාදාන මාර්ගයට පමුණුන පිණිසත් ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේ යයි කීයේ. ආමේන්. ඉහළින් අරුණාලෝකය අප කරේ පහළ වෙන්න යනවා. එසේනම් අසිරිමත් නත්තල තුල ඉහළින් අරුණාලෝකය අප කරේ පැතිරෙන්න යනවා. දෙවියන් වහන්සේ අනුග්‍රහය කරුණාව ඔබත් මාත් කරේ වැగిරෙන්ට යනවා. අපි යාඥා කරමු මේ වචනය අසාගෙන සිටිනකොට ඔබ සැබෑ නත්තල සමරන පිණිස සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබ කරේ එන්ට යනවා. කුසගින් ඉන්න අයට ඔබ ආහාරයක් දීලා ඔබ ආශිර්වාද කරන්ට යනවා. ඒ වගේම වස්ත්‍රයක් නැති අයට ඔබ වස්ත්‍රයක් දීලා මේ සැබෑ නත්තලේ අරුත ඔබ පෙන්වන්නට යනවා. අසරණ අයට ඔබගේ කරුණාව පෙන්වලා මන්දයත් ඔබ අසරණව ඉද්දි දෙවියන් වහන්සේ කසල ගොඩින් ඔබ ඔසවලා ආශිර්වාද කළාසේ ඔබ අනිත් අයට ආශිර්වාදයක් වෙන්න යනවා. ඒ වගේම දුක තුල වේදනාව තුල අමාරුකම් තුල යන අයට ඔබ ආශිර්වාදයක් වෙන්න යනවා. පාපේ වැතිර සිටින අයට ඔබ උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාදයක් වෙන්න යනවා. මේ සැබෑ නත්තලේ අරුත අපගේ ජීවිතවල සිද්ධ වෙන්න යනවා. අද අපගේ හදවතුන් වහන්සේගේ මාලිගාවයි උන්වහන්සේ කරුණාව තුල උන්වහන්සේ අප තුල බලවත් වූ දෙයක් කරන්න යනවා. උන්වහන්සේ කරුණාවෙන් අපි යටත් වෙලා ස්වාමීන් වහන්සේට කියමු දෙවියන් ඔබ අපේ සරසන්න ඔබ බලෙන් පූර්ණ කරන්න සුද්ධාත්මයාණනි මේ මොහොතේ මේ සෑම දරුවෙකුගේ ජීවිතවල මහත් වූ දේ කළ මැනව ඒ බලවත් සුද්ධාත්මයාණනි ඔබ ආසේ ගින්නක් මෙන් ස්වාමිනී අප කෙසේ කෙරේ බැස පැමිණිය මැනව ස්වාමිනී පාපෙන් සාපෙන් ආයුතුකමෙන් අපරාධයෙන් ස්වාමිනී ගැලවිලා සුද්ධ ජීවිතයක් ජීවත් වෙන පිණිස ඔබ ආසගේ ආලෝකය අනිත් අයතුරි බබලවන පිණිස අපිට ආශිර්වාද කළ මැනව ස්වාමිනී ඔබ චිල්මාන දෙවියන් වහන්සේ ස්වාමිනී එදා සක්‍රියස් දරුවන් නැතුව සිටිනකොට ඔව් අවංකව වහන්සේ ඉදිරියේ ස්වාමිනී ඒ පූජා වතාවත් පිළිවෙත් හරියාකාරව කළා ඔබ වහන්සේ ස්වාමිනී ඔව් දුටුව ස්වාමිනී ඔබ වහන්සේ බලාපොරොත්තු දුන් නිසා ඔව් සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා ඔබ වහන්සේ ගීතිකාවක් ගායනා කරා නමස්කාර කරා ප්‍රශංසා කරා දෙවිදුනේ අපගේ ජීවිතේ අපි වැඩි සිට ස්ථානයේ උපකාර කළ මැනව අපගේ ජීවිතේ වඳභාවයේ තිර ස්ථානයේ ස්වාමිනී අද ශාස්ත්‍රීය වේවා කියලා යාඥා කරනවා සමගනා තුලින් මේ වඳභාවය පහ වේවා කියලා යාඥා කරනවා ස්වාමිනී වාස් කරුණා ලබා දුන මැනව ආශිර්වාද කළ මැනව අනුග්‍රහයෙන් පූර්ණ කළ මැනව ස්වාමිනී ඔබ ආස කරුණාව තුල දැන් ඒ සුද්ධාත්ම බලය ගින්නක්සේ වැගිරේවා ස්වාමිනී රිබිරි අබ්බල බස්සේරියන් දුක චුදිකන්තර බල බලද්දල බල ස්වාමිනී ලෙග්‍රම රබ්බල බස්සේරියන් දුක චුදිකන්තර බල ස්වාමිනී සභාවන් වල ස්වාමී දාස අවංක නායකත්වයේ කීකරු වැඩ කරන පිණිස සුද්ධව වහන්ස රාජ ස්ථාපිත කරන පිණිස ස්වාමිනී අසරණ වූන්ට සරණක් වෙන පිණිස මේ ලෝකයේ ස්වාමී දාස ලුණුවෙන් සිටින්න ස්වාමී දාස අඳුරේ ඉන්න ආලෝකයක් වෙන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද කළ මැනව අනුග්‍රහයෙන් පූර්ණ කළ මැනව ස්වාමීනි මේ අසරිමත් නත්තල තුළ මේ දරුවන්ගේ ජීවිතවල බැබළුව මැනව ස්වාමීනි ඔය අන්ධකාර වෙනුවට මාගේ ආලෝකය බැබළුව මැනව ස්වාමීනි සිළු ගෞරවයේ සිළු මහිමය තුළ ප්‍රශංසාව වාස්තව වේවා නාස්තුරිය ජේසුස් ක්‍රිස්තුස් ශ්‍රී නාමයෙන් නිසාය ආමේන්